ඔයාගේ සෙකන්ඩ් පේපර් එකේ අන්තිම ගානට එන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නැත්තම් අවසාන ගිණුම් මූලික ප්‍රකාශන ආශ්‍රිත ගිණුම තමයි ඔය තියෙන්නේ. හරි. එතකොට මේකට වාට හම්බ වෙනවා ලකුණු කීයක්ද? ලකුණු 8ක් හම්බ වෙනවා. ලකුණු 4 ලකුණු 8ක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු ටිකමනේ 12ක් තියෙන්නේ. ඕකට හම්බ වෙන්නේ ලකුණු 8යි. එතකොට ලකුණු 8යි කියලා කියන්නේ පුතේ එක ලකුණකට විනාඩි 2 ගාන ගත්තොත් විනාඩි කීයක්ද අපිට ඔය ගාන හදන්න තියෙන උපරිම? විනාඩි 16ක් වගේ කාලයක්. ඒ නිසා ඔය විනාඩි 16 නවා උපරිම ප්‍රයෝජන ගන්නවා. විනාඩි 16 හරියට කළමනාකරණය කරන්න නම් එහෙනම් මුලින්ම කරන්න ඕන කාරණේ තමයි විනාඩි 2ක් අරගෙන දෙකක් අතර කමන්න දෙකක් අරගෙන හරියට මොකක්ද ගාන රූල් කරගන්න. හරියටම ගාන රූල් කරගන්න. හරි මාත් එක්කම රූල් කරගන්න කරගත්තේ නැති කට්ටිය ඔන්න අපි හදාගත්තා ලාභ අලාභ ගිණුම. ලාභ අලාභ ගිණුම ඔන්න හදාගත්තා. හරි. වගේ ඉඩ නැති හින්දා මම මේ පැත්තෙන් දා ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඔන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරා. රූල් කරා කියන්නේ මේ ටික විතරක් නෙමෙයි මේ ටික කරන්න විනාඩි දෙකක් ඕනේ. හරි. ওই ටික විතරක් නෙමෙයි. ඔයා මෙතන නම් කරන්න. ඊළඟට ප්‍රධාන වශයෙන් වෙන්න ඕනේ මෙතන මොකද්ද? නම් කරන එක. හරි. ව්‍යාපාර ඒකක සංකල්පය අර්ථය තමයි පුතේ කවුරු හරි යවුවොත් ඇයි මෙතන මේ නම් කරන්න කියලා ව්‍යාපාර ඒකක සංකල්පය කියන කාරණාව නිසා තමයි අපි මේක නම් කරන්නේ. මොකද්ද ව්‍යාපාරේ නම? සඳගිරි ව්‍යාපාරය. එතකොට දිනය 2018යි 12යි 31. ඔන්න අපි ඉක්මනට ලියා ගන්නවා සඳගිරි ව්‍යාපාරය 2018යි 12යි 31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳ හා ලාභාලාභ ගිණුම කියලා. හරි. ඊළඟ මේ පැත්තේ දානවා සඳකිරි ව්‍යාපාරය 2018යි 12යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඔන්න ඔහොම දානවා. right. ඊළඟට අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ තියෙන තුනේ උඩින් දානවා. මෙතන මොකද්ද? ජංගම නොවන වක්කම්. මෙතන එනවා පිරිවැය. මෙතන එනවා සමුච්චිත ෂය. මෙතන එනවා පුතේ ධාරණ අගය කියලා. ධාරණ අගය කියලා එනවා. ඊට පස්සේ මෙතනට අපි රූල් 3-4ක් ඉඳ තියලා අපි ජංගම වක්කම් යටතේ ගහනවා. ජංගම වක්කම් වලට අපි දෙනවා රූල් 3-4ක් තියලා අපි ඊළඟට ප්‍රාග්ධනය ශුද්ධ ලාභයේ ගැන තිබ්බොත් ඒක දාන්නත් ඉඳ තියලා අපි ජංගම නොවන වගකීම් කියලා දාගන්නවා. රූල් දෙකක් විතර ඉඳ තියන්න ඕනේ. ඊළඟට ජංගම වගකීම් කියලා ලියා ගන්න. හරි. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරලා ඉවරයි. දැන් යනවා මේ පැත්තට. මේකේ අපි ගන්නවා උඩින් මෙන්න විකුණුම්. හරි. ඊළඟට විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයට අපි තියා ගන්නවා රූල් ආරම්භක තොගය ගැනුම් ගෙනීමේ කුල එකතු කරන්න තව එකයි. එතකොට 4යි. අවසාන තොගය අපි කරාට පස්සේ රූල් 5ක් තියාගෙන හරිද? රූල් 5ක් තියාගෙන දාලා ගන්න රූල් 6ක් විතර තියාගන්න. ඊළඟට අපි දානවා විවිධ ආදාය. ඒකට රූල් දෙකක් විතර තියාගෙන අපි දානවා වියදම්. වියදම් යටතේ අංක 1 අපි දානවා විකිණීම හා බෙදා හැරීම. ඕක යටතේ රූල් 4ක් විතර ඉඳ තියෙනවා. ඊට පස්සේ දානවා අපි ආයතන හා පරිපාලන. ඕක යටතේ රූල් 4ක් විතර තියාගන්න. ඊළඟට අපි දානවා මූල්‍ය වියදම්. වෙනත් આવොත් ඊට පස්සේ අපි දාන බලන්න විනාඩි 2යි ගියේ මේ ටික රූල් කරගන්නවා. හරියට පුතේ මේ ටික රූල් කරගත්තා නම් ලස්සනට ඊතුරු ගාන හදාන්න විනාඩි 14 වැඩිත් එක්ක. හරි? විනාඩි 14 වැඩිත් එක්ක අපි දැන් ගාන හදන්න යනවා. අංක 1 අපි ගාන හදන්න පටන් ගන්න ශේෂ පිරික්සමෙන්ද
නැහැ. අපි ගාන හදන්න පටන් ගන්නේ අමතර තොරතුරු වලින්. අංක 1. අමතර තොරතුරු තියෙනවා අවසාන තොගය. ඒ කියන්නේ ඉතිරි තොගය රුපියල් 36000කිලු. ඉතිරි තොගය 36000යිලු. හරි. ඉතිරි තොගය 36000යි. කොහෙන්ද දාන්නේ? ජංගම වත්කම් වලට දානවා. අවසාන තොගය කීයද? 36000 දානවා පුතේ දෙවෙනි රියුලේ. 36000. අතර අවසාන තොගය ආය යන්නේ කොහෙද? විකුණුම් පිරිවැයට. ආරම්භක තොගය තියෙනවා, ගැනුම් තියෙනවා, ගෙන මේ කුලි තියෙනවා. මේ තුනම එකතු කරලා එන උත්තරයෙන් අපි අඩු කරනවා අවසාන තොගය. කීයද? 36000. ඔන්න අපි දාලා වරහන් දාලා තියා ගන්නවා රෙඩි කරලා ලස්සනට. හරි. දෙවෙනි එක. දෙවෙනි එක නා පුතේ උපචිත රක්ෂණ වියදම් 1500යි. උපචිතය කියන්නේ ගෙවන්න ඕනේ. ගෙවිය යුතුයි. හරි. ගෙවි වියදමක් ගෙවන්න ඕනේ නම් ඒක වගකීමක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ලියනවා ජංගම වගකීම් කොටසේ ණය හිමිය උඩින් වෙනවනේ. ඊට පස්සේ තමයි ඕවා. උපචිත මොකද්ද උතන තියෙන්නේ? උපචිත රක්ෂණ වියදම 1500යි. රක්ෂණ දෙවෙනි රූලේ දානවා 1500. මේවා මතක තියාගන්න. රයිට්. එතකොට වෙළඳ හා ලාභ ගිණුමට යන්නේ උපචිත ගානවත් දැනට ගෙවපු රක්ෂණ ගාස්තු ගානවත් නෙමෙයි. ගෙවුවත් නැතත් වර්ෂයට අදාළ ගාන. එහෙනම් රක්ෂණ ගාස්තු වෙන්නේ ආයතන හා පරිපාලන. අපි දානවා මෙතන රක්ෂණ. එතකොට ගෙවන්න ඕනේ 1500යි. දැනට කොච්චරක් ගෙවලා තියෙනවද ඕකේ? රක්ෂණ ගාස්තු විදිහට දැනට පුතේ 8000ක් ගෙවලා තියෙනවා. එතකොට 8000යි මේ 1500යි 9500යි. 8000යි මේ ගෙවන්න 1500යි 9500යි. ඒ ගැළපෙල්ලක් හරි. යනවා තුන්වෙනි එකට. මොකද්ද? මෝටර් රථ සරල මාර්ග ක්‍රමයට 10%කට ෂෙයා කරන්න ඕනේ. ෂෙයා කරන්න. මෙතන තමයි අදාළ වෙන තැන. right. අපි එන එතනට අදාළ ටික ලියගන්න. ඉතින් අපි වත්කම් ලියමුකෝ. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 4ක්. ඔන්න. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 4යි මෝටර් රථ ලක්ෂ 2.5. ඉඩම් හා ගොඩනැගිලි ලක්ෂ 4යි මෝටර් රථ ලක්ෂ 2.5. ඔන්න දැන්. හරිද? ඔන්න දැම්මා. ඊළඟට මේකේ කියලා නෑනේ පුතේ ගොඩනැගිලි ෂෙයා කරනවයි කියලා. හරිද? මෝටර් රථ ගැන විතරයි තියෙන්නේ. 110යි ෂෙයා කරන්නේ. එහෙනම් බලන්න දැන් මෝටර් රථ 2,50,000යි නම් 110ක් මේකෙන් අග බිඳුව කැපුවම 25000යි. එහෙනම් මේ අවුරුද්දට අදාළ මෝටර් රථ ෂෙයා කොච්චරද? මෝටර් රථ ෂෙයානේ විකිණීමේ හා බෙදා හැරීමට ෂෙයා 25000යි. මේ අවුරුද්දට අදාළ 25000යි. දැනට කොච්චර ෂෙයා කරලා තියෙනවද? දැනට ෂෙයා කරලා තියෙනවා පුතේ රුපියල් 80000ක්. එහෙනම් මේ අවුරුද්දේ මුලට 80000ක් ෂෙයා කරලා මේ අවුරුද්දේ 25000ක් ෂෙයා තියෙනවා. එහෙනම් ඔක්කොම එකතුව 1,50,000යි. 1,50,000යි සම්පූර්ණ ෂෙයා. කොහමද ආවේ? දැනට 80000ක් ෂෙයා කරලා මෙතන තියෙනවා මේ අවුරුද්දට 25000. එහෙනම් 1,50,000 අපිට ආවා සමුච්චිත ෂෙයා විදියට. හරි. අපි යනවා එහෙනම් ඊළඟ එකට. අමතර තොරතුරු ටික ඉවරයි. හරි. බලන්න විනාඩි 5ක්වත් ගියේ නැහැ. හරි. අපි හිතමු විනාඩි 5ක් ගියා කියලා. රූල් කරන්න විනාඩි 2යි. මේ ටිකට විනාඩි 5යි. විනාඩි 7යි. තව විනාඩි 9ක් එහෙම පිළිම තියෙනවා. හරි. විනාඩි 3ක් 4ක්වත් එකතු කරන්න තියාගන්න ඕනේ. right. ඊළඟට අංක 1 ඉඩම් හා ගොඩනැගිලි දැම්මා. මෝටර රථ දැම්මා. ගැනුම් 1,75,000. ගැනුම් කොතනද දෙන්නේ? මෙතන. 1,75,000 ඔන්න දැම්මා. විකුණුම් පිරිවැයේ ආරම්භක තොගයට යටින්. ඊළඟට විකුණුම් 3,40,000යි. මේ උඩින්ම තුන්වෙනි රූලේ 3,40,000යි. right. ඊළඟට ගෙනීමේ කුලි 7,000යි. කොතනද? විකුණුම් පිරිවැය 7,000යි. ඔන්න දැම්මා. ඊළඟට
වැටුප් හා වේතන රුපියල් 15000යි. වැටුප් හා වේතන යන්නේ පුතේ මෙතනට. විශේෂයෙන්ම කියලා නැත්නම් අපි දාන්නේ වැටුප් හා වේතන ආයතන හා පරිපාලන වලට 15000. right. ඊළඟට වැටුප් හා වේතන වලට පස්සේ බොල් ණය. බොල් ණය කොච්චරද? 8000යි. බොල් ණය 8000යි. බොල් ණය විකිණීම හා බෙදා හැරීම. හරි. දැන් සමහර කට්ටිය උතන පටල ගන්නවා. මොකද අමතර තොරතුරු වල බොල් ණය දාලා නැහැ. හරි. දැන් ණය ගැතියෝ ඉන්නවනේ. ණය ගැතියෝගෙන් කපන්නමයි බලන්නේ මේ අපේ කට්ටිය. ඒ නිසා ශේෂ පිරික්සුමේ තියෙන බොල් ණය අරගෙන ණය ගැතියන්ගෙන් කපලා වත්කම් වලට දිනනවා. එහෙම හරියනවද? නැහැ. එහෙම හරියන්නේ නැහැ. ශේෂ පිරික්සුමේ බොල් ණය දාන්නේ පුතේ ණය ගැතියන්ගෙන් අඩු කරලා ඉවරයි. ශේෂ පිරික්සුමට එන්නේ පුතේ ශේෂයන් ටික ඔක්කොම මොකද්ද? කොතනින්ද? ලෙජරේ. ඒතකොට ලෙජරේ තියෙන ශේෂයන් ටික තමයි ශේෂ පිරික්සුමට එන්නේ. ඒතකොට ලෙජරේ නබොල් ණය වැටලා තිනවයි කියලා කියන්නේ ණය ගැතියන්ගෙන් අඩු වෙලා තමයි ඔතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට ආයෙ කරන්න දෙයක් නැත. right. ඊළඟට ලද වට්ටම් තියෙනවා පුතේ 12000. ඔන්න ආදායම්. ලද වට්ටම්. දානවා දෙවෙනි රූලේ 12000යි. හරි. ඊළඟට දුන් වට්ටම් 4000යි. දුන් වට්ටම් ඔන්න වියදම. දුන් වට්ටම්. දුන් වට්ටම් කීයද? රුපියල් 4000යි. දුන් වට්ටම් දිනා පුතේ 4000. ඔන්න 4000ක් අපි සටහන් කරගත්තා. ඊළඟට මෝටර රථ ෂය වෙන් කිරීම දැම්මා. ණය ගැතියෝ 45000යි. ඔන්න යනවා අපි ජංගම වත්කම් ණය ගැතියෝ 45000ට. ණය ගැතියෝ 45000ට. ණය හිමියෝ 32000යි. ඔන්න ජංගම වගකීම් 32000යි. 32000යි ණය හිමියෝ. ඊළඟට පුතේ මුදල් ශේෂය. මුදල් ශේෂය කියන හර පැත්තේ තියෙන්නේ. හර පැත්තේ තියෙනවා නම් ඒක වත්කමක් රුපියල් 16000යි. අන්න දැම්ම ජංගම වත්කම් යටතේ මුදල් 16000යි. මුදල් ශේෂය 16000යි. ඊළඟට තියෙනවා පුතේ ණය පොලි. ණය පොලි. ණය පොලි තියෙනවා පුතේ 4000ක්. ණය පොලි දාන්න කලින් අපි බලමු බැංකු ණයක් අරන් තියෙන්න බෑ ණය පොලි බලන්න. ඔන්න ඔතන හැංගිච්ච ගැළපිල්ලක් තියෙනවා. හැංගිච්ච ගැළපිල්ලක්. අපි දැනගන්න ඕනේ ඒගොල්ලන් කියන්නේ නමුත් අපි දැනගන්න ඕනේ. බලන්න බැංකු ණය 10%යි. බැංකු ණය කීයද? 1,50,000යි. බලන්න ඕක කොතනවත් අමතක වෙන්නේ නැතුව පිළිවෙලට ලියා ගන්න විදිය. ඔන්න බැංකු ණය මුලින්ම ගත්තා ඒක. 110 බැංකු ණය. කීයද? 1,50,000යි කියලා ඔන්න ලියා ගත්තා. දැන් බලනවා ඊළඟ පියවර මේ තියෙන 1,50,000න් 10%ක්. ඇයි ඒ? ලාභ ගිණුමේ පුතේ ගෙවුවත් නැත අනිවාර්යයෙන්ම ලාභ ගිණුමට වියදම යන්න ඕනේ. ඒ නිසා අපි කෙලින්ම මෙතනින්ම බලනවා 110 කීයද? 15000යි. අපි දානවා මූල්‍ය වියදම යටතේ ණය පොලි 15000යි. right. දැන් ඔන්න බැංකු ණය දැම්ම 1,50,000. දෙවෙනි පියවර තමයි ඕකෙන් 10% බලලා අපි වියදම් පැත්තේ දානවා 15000. දැන් හරි දැන් අපි දන්නා 15000ක් ගෙවන්න ඕනේ. බැංකු ණයක් දැම්මා. දැන් අපි බලනවා මේ 15000න් කීයක් ගෙවලද කියලා. බලන්න කීයක් ගෙවලද? බැංකු ණය පොලි ගෙවලා තින්නේ 4000යි. ඔන්න දැන් වැඩේ මාට්ටු. 4000යි ගෙවලා තියෙන්නේ. ගෙවන්න ඕනේ 15000ක් හරිනම්. කීයක් ගෙවන්න තියෙනවද තව? 11000ක් පුතේ තව ගෙවන්න තියෙනවා. එහෙනම් අපි දානවා උපචිත බැංකු ණය නෙමෙයි ණය පොලි 11000යි. ණය පොලිය 11000යි. ඔයාලා පුතේ ණය පොලිය දාලා ඊළඟට බැංකු ණය පස්සේ හොයලා දාලා ආයේ මේ ණය පොලිය හොයලා දාන්න ගියොත් අනිවාර්යෙන් වැඩේ වරද්ද ගන්න. ඒ නිසා ඔය ගැළපිල්ල කරන්න මුලින්ම බැංකු ණය කියලා ඔහොම දාගන්න. දාලා ඉවර වෙලා කෙලින්ම යන්න මෙතනට. ඕකෙන් අදාළ පොලි ප්‍රතිශතය බලලා දාන්න ලාභ ගිණුම. ඒ ගානත් එක්ක ඔයා බලන්න මේ ගාන ගෙවලා තියෙනවද නැද්ද කියලා ශේෂ පිරික්සුමේ. ගෙවලා තියෙනවා නම් හරියට එච්චරයි. ආයෙ එතනින් එහා ගැළපෙන්නේ නැහැ.
කරලා නැත්නම් වෙන්න මේ ගැළපෙන්න මෙතනට එනවා. අඩුවෙන් ගෙවලා නම් මෙතනට. වැඩියෙන් ගෙවලා නම් මෙතනට. ඔච්චරයි තියෙන්නේ අමාරු එකකට කරන්න. හරි. අපි ඊළඟට භාණ්ඩ තොගය තියෙනවා 23000යි. කොතනද? ආරම්භක තොගය. ඔන්න 23000යි. ඔන්න 23000යි. right. ඊළඟට බැංකු ගාස්තු 2000යි. බැංකු ගාස්තු 2000යි. ඔන්න වියදමක්. මූල්‍ය හා වෙනත් බැංකු ගාස්තු 2000යි. ඔන්න දැම්ම මෙතනට. ඔන්න බැංකු ගාස්තු 2000 දැම්මා. ඊළඟට දෙනවා පුතේ රක්ෂණය. රක්ෂණය අපි දැම්මද නැද්ද? රක්ෂණය දැම්ම 9500 ගැලපිල්ලත් එක්ක. ගැණිලි 5000යි. ගැණිලි එන්නේ මෙන්න මෙතනට. කොහොමද? අපි ප්‍රාග්ධනය දානවනේ. ප්‍රාග්ධනයට එකතු කරනවා සුද්ධ ලාභයෙන්. ඕකෙන් අඩු කරනවා ගැණිලි. ගැණිලි කීයද? රුපියල් 5000යි. 5000 කියලා මෙතන දාගෙන වරහනක් දාලා තියාගන්න. නැත්නම් ඕක එකතු කරනවා අමතක වෙනවා. වරහන දාන්නේ අඩු කරන්න. ප්‍රාග්ධනය 3,48,000යි. ඔන්න ඔහොම දාගත්තා. ඔන්න පුතේ දැන් අපි මොකක්ද සටහන් කරලා ඉවරයි. දැන් තියෙන්නේ තුලනය කරන්න. එන්න මෙතන ඉඳන් එකතු කරන්න. 7 3 10 5 15 5 දානවා. එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි 7යි 2යි 9යි 1යි 10යි බිංදුව දානවා. එකක් ඉතුරුයි 2,50,000යි. 2,50,000න් අවසාන තොගය දැන් අඩු කරලා මේ පැත්තට ගන්නවා විකුණුම් පිළිවෙල. බලන්න 5න් 6ක් ගියාම 9යි. ඒතර මෙතන තියෙන්නේ 9. 9න් 3ක් ගියාම 6යි. හරි. එතකොට මෙතන 1යි. බලන්න හරිද කියලා? හරිද කියලා බලන්න. ඒ කියන්නේ පැත්ත 9 6 15න් 5 දාන එකක් ඉතුරුයි. 6යි 3යි 9යි 10යි බිංදුව දාන එකක් ඉතුරුයි. 1යි 2. ඔන්න දැන් විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරනවා. මෙතන 3යි. 3න් 6ක් ගියාම 7යි. 3න් 6ක් ගියාම කියන 13න් 6ක් ගියාම 4යි 3යි 7යි. දෙකෙන් එකක් ගියාම 1යි. දාල ලාභය 1,71,000යි. බලන්න ඔයාලට දාල ලාභයේ විදිහට ආවේ 1,71,000ද කියලා. හරි. දැන් ඊළඟ පුතේ තියෙනවා ලාභ වට්ටම්. මේද 12,000 ගන්න මෙතනට. යටට ගත්තම 1,83,000ක් වෙනවා සම්පූර්ණ ආදායම් ටික. සම්පූර්ණ ආදායම් ටික. මම මේ විසන්ටි කළු පාටෙන් දාන්න. කොහොමද කරන්නේ? විකිණීමේ හා බෙදා හැරීම පළවෙනි තීරුවට විතරයි පුතේ මෙහෙම ඉරි ගහන්නේ. දෙවෙනි තීරුවට ගන්නෙ නෑ. එහෙම ගත්තොත් වැරදි. මේ තුන එකතු කරලා දානවා ඉස්සරහින්. කීයද? 8යි 4යි 12යි 5යි 17යි. එකක් ඉතුරු. 2යි 1යි 3යි. දෙවෙනි එක ඒකත් එක ඉරක් විතරයි ගහන්නේ. දෙවෙනි ඉරට ගහන්නේ කමන්නේ ඔන්නේ ගහමු කියලා දැම්මොත් වැරදි. 9,515යි කීයද? ඔන්න 500ක් ගත්තා. 4ක් ගත්තා. 2යි 24,500. ඔන්න තුන්වෙනි එක. තුන්වෙනි එකෙත් පුතේ ඔන්න ගත්තා ඉරක්. 15,000 2000යි 17,000යි. ඔන්න දැන් මේ තුන එකතුව ගත්තානේ. දැන් මොකද කරන්නේ? මේ තුන එකතු කරලා එහා පැත්තට ගන්න ඕනේ හින්දා එතන ඉරක් ගැහුවා. දැන් බලන්න 500යි 7යි 4යි 7යි 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 14යි 4යි 18න් 8 දැම්මා එකක් ඉතුරුයි 3යි 1යි 4යි 6යි 1යි 7යි. දැන් සම්පූර්ණ වියදම් 78,500ක් ආවා පුතේ. සම්පූර්ණ වියදම් කොච්චරක් ආවද? 78,500ක්. දැන් එහෙනම් මේකෙන් මේ ගාන අඩු කරාම යනවා සුද්ධ ලාභය. 2න් 8ක් ගියාම 4යි. මෙතන ඉතුරු වෙන්නේ 7ක්. 7න් 7ක් ගියාම බිංදුවයි. එක ගත්ත පල්ලෙහාට සුද්ධ ලාභය 1,04,500. මේක පුතේ අපි කෙලින්ම ගෙනියනවා ප්‍රාග්ධනයට එකතු කරනවා 1,04,500. කොච්චරද? 1,04,500. right. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය උඩ ඉඳන් කරගෙන යනවා. හරි. යගොල්ලෝ මෙවිලා ලක්ෂ 4යි ගත ලක්ෂ 4 මේ පැත්තට
2,50,000 1,50,000 ගියාම 2.50න් එකක් ගියාම 1.50යි 1.50න් පහක් ගියාම 1,45,000යි. ඔය කෙටි ක්‍රම. හරි. දැන් මේ දෙක එකතු කරනවා. 5,45,000යි. මේ ටිකත් එකතු කරනවා. 6,50,000යි. මේ දෙකට විතරක් සමාන කිරීම ගන්නවා මේකට දාන්නේ නැත. ඊළඟට ජංගම වත්කම් බලන්න 6යි 11යි 17යි. හරිද? 17යි. 17යි 6 6 12 5 17 න් 7 දාන එකක් ඉතුරුයි. 4 4යි 8යි 1යි 9යි 97,000යි. දැන් අපි මේ දෙක එකතු කරලා බලමු. බිංදු 3 දැම්මා. 5යි 7යි 14න් 4 දාන එකක් ඉතුරුයි. 9යි 1යි 10යි 4යි 14න් 4 දානවා. හරි. 14න් 4 දාන එකක් ඉතුරුයි. 5යි අර 1යි රුපියල් 6,000ක් ආවා. රුපියල් කීයක්ද ආවේ? රුපියල් 6,000ක් ආවා. මෙතන 5යි 7යි 12යි and 5යි 7යි 12යි එන්නේ. 5යි 7යි 12යි 9යි 1යි 10යි 6,42,000. right. ඊළඟ පුතේ ප්‍රාග්ධනය ශුද්ධ ලාභය එකතු කරන්න ඕනේ. මම මෙතන ඉඳලා ඉන්නවා පොඩ්ඩක් පල්ලෙහාට ගන්න. හරි. ගැන්ලි 5000 ඊට පස්සේ අඩු වෙන්න ඕන. හරි. මේ දෙක එකතු කරන්න 500යි 2යි 5යි 7යි. මේක මේකෙන් අඩු කරන්න ඕන. අපි ගන්නවා 500යි 5 දෙකෙන් 5ක් ගියාම 7යි 4යි 4,47,500. මේ 1,50,000ක් මේ පැත්තට ගන්න. ඔන්න ගත්තා. දැන් ජංගම වගකීම් ටික දාන්න. දැන් ජංගම වගකීම් ටික 500යි 2යි 1යි 4යි 3යි 1යි 4යි. දැන් බලන්න මේ ටික එකතු කරලා 5යි 5යි බිංදු 3යි එකක් ඉතුරු. හරි. 7යි 1යි 8යි 4යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. 5යි 4යි 9යි 5යි 4යි 9යි 1යි 10යි 4යි 14යි එකක් ඉතුරුයි. 4යි 1යි 5යි පුතේ අර 1යි 6යි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 6,42,000ට බැලන්ස් වෙනවා. 6,42,000ට බැලන්ස් වෙනවා. ඒතකොට ඔයා කරන්න ඕනේ දේ තමයි පුතේ ඔයාගේ ගොඩක් වරදින්නේ මෙතන 10% බැංකු ණය කියන ගැළපිල්ල කරන්නේ නැත. හරි ඕක ගොඩක් කට්ටියට පුතේ විභාගෙදී අමතක වෙනවා. අමතක කරන්න එපා. ඒක මතක තියාගෙනම යන්න. හරි. ඔයාලට ශේෂ පරීක්ෂණයේ බැංකු ණය කියලා පොලියක් ප්‍රතිශතයක් දීලා නැත්තම් අන්න කමක් නැහැ. හැබැයි ප්‍රතිශතයක් දීලා තියෙනවා නම් මොකද අනිවාර්යෙන් ඔයාලා ලාභ ගිණුමට අදාළ පොලිය දාන්නත් ඕනේ. දැනට කොච්චරක් ගෙවලා තියෙනවද කියලා බලන්නත් ඕනේ. ඒ දෙකම සමානයි නම් ගැටලුවක් නැහැ. ගෙවලා තියෙන ගානයි මෙතන දාන ගානයි අඩුවෙන් ගෙවලා නම් උපචිත බැංකු ණය පොලිය කියලා වැටෙන්න ඕනේ. වැඩියෙන් ගෙවලා නම් ඉදිරියට ගෙවු බැංකු ණය පොලිය කියලා වත්කම් පැත්තේ වැටෙන්න ඕනේ. ඔන්න ගාන හදුවා. අපිට ලොකු වෙලාවක් ගියේ නෑ පුතේ ඔය ගාන හදාන්න. සම්පූර්ණයෙන්ම ඔය ගානට තියෙන්නේ ලකුණු 8යි විනාඩි 16ක ගානක්. අපි මුලින්ම මොකද කරේ? විනාඩි 2ක් අරගෙන රූල් කරගත්තා. විනාඩි 2ක් අරන් රූල් කරගත්තා. හරි. මොකද අපි හිතුවොත් වෙලාව මදි කියලා. හරි වෙලාව මදි. දැන් හරියන්නේ නැහැ වෙලාව මදි කියලා හිතුව රූල් කරන්න බෑ. මේ උඩින් පල්ලෙහෙන් දාගත්තොත් රූල් කරන්න නැතුව මොකද වෙන්නේ? ඉතුරු මේ ටික හදාගෙන යද්දී ඔයාට වැරදෙන නිසා පුතේ විනාඩි 2කමාරක් අරගෙන රූල් කරගන්න හරියට ඉස්සෙල්ලා. ඊට පස්සේ වර මේ ටික දාගෙන යන්න දැක්කම කිසිම ප්‍රශ්නයක් නැහැ ලස්සනට දාගෙන